රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය සම්පත් පිළිගොඩ ප්‍රකාශය මයුරී අබේසිංහ. රුපියල් 5000 දීමනාව ගෙවීම බදාදා සිට කොරෝනා සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට. කොවිඩ් එන්නත් කරණයේ මීළඟ අදියර හෙට ඇරඹේ. නව ජාතික සංචාරික ප්‍රතිපත්තියක් සැකසේ. වැලි මැස්සාගෙන් බෝවන චර්ම රෝගයක් ප්‍රදේශ කිහිපයක. රබර් වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වේ. චීනී කෝටි 60කට කොවිඩ් මර්ධන එන්නත. IPL තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමිරාජ්‍යයේදී. රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන බදාදා සිට ආරම්භ කරන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බඳුල තිලකසිරි මහතා පවසයි. සමෘද්ධිලාභීන් රජයේ දීමනා ලබන පුද්ගලයන් කොවිඩ් වසංගතයෙන් රැකියාව අහිමි වූ පුද්ගලයන් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිකැනීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන්ට එම දීමනාව ලබා දීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය. විශාල ප්‍රමාණයක් ඉන්නවා සමෘද්ධි ආධාර බලාපොරොත්තුවෙන්. එහෙම නැත්නම් අඩු ආදායම්ලාභීන් හැටියට ඉන්න කණ්ඩායම් තෝරාගෙන තිබෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගම්මාන මට්ටමින්. අන්න ඒ අයටත් අපි එහා සමානවම රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුත්ත එක්කම ක්‍රියාත්මක කරන්නයි සූදානම්. රටේ ඕනම හේතුවක් මත මේ තත්ත්වයන් හමුවේ මේ වෙලාවේ තිබිලා තිබෙන ව්‍යසනකාරී තත්ත්වය වගේම ආර්ථිකයට හානිදායක නැත්නම් වෙනත් හේතුන් මත මිනිසුන්ගේ ජීවන මාර්ග අහිමි වෙලා තිබෙනවා නම් ඒ හැම කෙනෙකුටම අපිට පුළුවන් අපේ ග්‍රාමීය කමිටුව ඒ පිරිමද සහතිකය ලබා දුන්නායින් පස්සේ මේ රුපියල් 5000 දීමනාව ලබා දෙන්න. මේ අතර එම දීමනාව ලබා දීම සඳහා රජයේ වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3000කි. පවුල් ලක්ෂ 65කට වැඩි පිරිසකට එම සහනය හිමි වේ. තවත් කොරෝනා රෝගී හෝ 2827 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,79,750ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2000කට වැඩි පිරිසක් සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ ගණන 1,48,000 ඉක්මවයි. මියගිය සංඛ්‍යාව 1363 දෙනෙකි. 30,000කට ආසන්න පිරිසක් රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබති. කොවිඩ් මර්ධන එන්නත් කරණයේ මීළඟ අදියර රත්නපුර මහනුවර හා යාපනීය දිස්ත්‍රික්කවලින් හෙට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතට අමතරව ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දැනටමත් එන්නත් කරණය ක්‍රියාත්මක කෙරේ. මහනුවර ප්‍රදේශයේ ජනතාවට ස්පුට්නික් V එන්නත ලබා දෙන බව රජය කියයි. කොළඹ මහනගර සභා බඩ ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම අද යලි ආරම්භ කෙරිනි. ප්‍රමුඛතාව අනුව සෙසු දිස්ත්‍රික්කවලද එන්නත් කරණය කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙරට ජනගහනින් 60%කට කොවිඩ් එන්නත ලබා දීම අපේක්ෂාවයි. නව ජාතික සංචාරික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. ඒ සඳහා කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගැනීමේ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සංචාරක අමාත්‍යාංශය සංචාරක සංවර්ධන අධිකාරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පාර්ශ්වකරුවන් වෙත යෝජනා සඳහා යවන ලද ලිඛිත ඉල්ලීමට අමතරව මෙම සමීක්ෂණය සිදු කෙරේ. මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන සමීක්ෂණයට සහභාගී වී තම අදහස් ඉදිරිපත් කරන්නේ සංචාරක අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී. ගිනි ගැනීමට ලක් වූ නෞකාව අයත් සමාගමෙන් අන්තර්වන්දයක් අය කිරීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටී. සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ තක්සේරු කරන තෙක් එම අන්තර්වන්දය ලබා ගන්නා බව ඇය සඳහන් කළාය. MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික සහ ආර්ථික හානිය පිළිබඳව වන්දි ලබා ගැනීමේ කටයුත්තට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
ආරම්භ කරලා තිබෙනවා. එම කටයුත්ත ඇත්තටම යම්කිසි කාලයක් ගත වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද විද්‍යාත්මක සාක්ෂි සහ දත්ත තොරතුරු මත තමයි මේ වාර්තාව සමන්විත වෙන්නේ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා හැකියාවක් තිබෙනවා නම් අන්තර් හානි පූර්ණය සඳහා දීවනාවක් ලබා ගැනීමට අදාළ සමාගම් වලින්. ඒ සඳහා අපි දැන්ටම සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. එම නෞකාව නිසා මෙරට පරිසරයට සිදුව ඇති හානිය ගණනය කරමින් පවතී. ඊට අදාළ දත්ත එකතු කිරීමද සිදු කෙරේ. ජලය, වායුගෝලය, පස, මියගිය ජීවීන් සම්බන්ධින් පුළුල් සොයා බැලීමක් සිදු කෙරෙන අතර ඊට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය පැවසුවාය. වැලිමෙස්සාගෙන් බෝවෙන චර්ම රෝගයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව සෞඛ්‍යාංශ පවසයි. රෝගය වැළඳුණු 500කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ. ඉකුත් වසරේදී පමණක් එම චර්ම රෝගය වැළඳුණු 3200කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත. ඇතැම් අවස්ථාවල එය මාරාන්තික රෝගී තත්ත්වයකට පත්වීමේ හැකියාව ඇතැයි වෛද්‍යවරු පවසති. අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මාතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්තව පවතී. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේනි. රබර් වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වන බැවින් අවධානයෙන් සිටින්නේ රබර් පර්යේෂණ ආයතනය දැනුම් දෙයි. කොළ අංගමාරය නැමැති දිලීර රෝගය කෑගල්ල, කළුතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවල පැතිර යන බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියානී සෙනවිරත්න මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් රබර් කිරි නිෂ්පාදනය 30%කින් අඩු විය හැකිය. වැසි සහිත කාලගුණය දිලීරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇත. රෝගය පාලනය කිරීම සඳහා ඩ්‍රෝන යානා මගින් රසායන ද්‍රව්‍ය ඉසීමේ නියම වැඩසටහනක්ද පසුගියදා ක්‍රියාත්මක කෙරින. වැඩිදුර තොරතුරු රබර් පර්යේෂණ ආයතනයෙන් ලබා ගන්නා ලෙස වගාකරුවන්ට දැනුම් දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය ලබන මාස 6 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් JMC කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කළේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එම කාලය තුළ කල් ඉකුත් වුණ ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී දඩ මුදලක් අය නොකෙරේ. නමුත් www.motortraffic.wg.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබාගත හැකිය. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ට සහ නිරෝධායන වන පුද්ගලයන්ගේ ජල බිල්පත් ප්‍රමාද වී ගෙවීම සඳහා සහනයක් ලබා දීමට ජල සම්පාදන අමාත්‍යාංශය තීරණය කර තිබේ. සිසු ජල පාරිභෝගිකයන්ට මෙම සහනය හිමි නොවේ. දිවයින පුරා හඳුනාගත් රෝහල් 25ක විශේෂිත අධිසත්කාර ඒකක පිහිටුවේ. අසාධ්‍ය කොවිඩ් රෝගීන් සඳහා ප්‍රමාණවත් ද්‍රව ඔක්සිජන් තොග පවත්වාගෙන යාමටද ක්‍රියා කෙරේ. කොවිඩ් ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජය මෙම කඩිනම් ක්‍රියාමාර්ගය ගෙන ඇත. හඳුනාගත් දුර බැහැර ප්‍රදේශවල පිහිටි රෝහල් 15ක ඔක්සිජන් ජනන යන්ත්‍ර 15ක්ද ස්ථාපනය කෙරේ. ඊට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් ජංගම වෛද්‍ය ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර 100 පිරිනැමේ. සිලින්ඩර් මගින් ඔක්සිජන් සැපීමේ අවශ්‍යතාව අවම කිරීම එහි අරමුණයි. මාසිකව ද්‍රව ඔක්සිජන් ලීටර් 1,20,000 ආනයනය කර ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමටද රජය සැලසුම් කර තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ බලපෑමට ලක්ව සිටින ඇඟලුම් සහ පෞද්ගලික අංශීය සේවකින්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කරයි. ඇතැම් ඇඟලුම් සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියයි. කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය කමිටු පිටුවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමටත් පියවර ගැනීමි. පෞද්ගලිකාංශයේ සියලු දෙනාට එන්නත් කරන්නේදී ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමු වී තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්‍රියාව.
ගිනිගැනීමට ලක් වූ නෞකාවෙන් සිදුව ඇති පරිසර හානිය සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රාජ්‍ය තීරණය කරයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත සාගරය පිළිබඳ විශේෂඥයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කෙරේ. කොරල්පර මුහුදු පටල සහ සමුද්‍ර ජීවීන්ට සිදු ඇති හානිය මෙන්ම එම හානිය අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එමගින් සොයා බැලේ. සිදු ඇති පරිසර හානිය තක්සේරු කර ඊට අදාළ වන්දි ලබා ගැනීම සඳහා නිර්දේශිත කමිටුව ඉදිරිපත් කරනු ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් බහුල්ලව සිදුවන බවට ජනතාව චෝදනා කරති. පළාත් පාලන ආයතනවල නීති නොතකමින් ඇතැම් ව්‍යාපාරිකයන් සහ ධනවතුන් එම ඉදිකිරීම් සිදු කරන බවට හඳුනාගෙන තිබේ. මිනිසා නගරයේ පාරිසරික හානියද අධික වී ඇත. ප්‍රධාන මාර්ගයේ දෙපස කාණු පද්ධතිය වසා දමමින් ඉදිකිරීම් සිදු කර තිබේ. පතික වේදිකාවද අවහිර වී ඇතැයි ජනතාව පවසති. පළාත් ආණ්ඩුකාරතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති. චීනී කෝටි 60කට අධික පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇතැයි වාර්තාවේ. ලොව වේගවත්ම කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කරන රාජ්‍ය බවටද චීනය පත්ව තිබේ. ඒ අනුව එරට ජනගහනින් අඩකට ආසන්න පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණය ලබා දීමට සමත් වෙතැයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරයි. ඉකුත් 24 වැනිදා සිට දින 5කදී එන්නත් කෝටි 10ක් ලබා දීමට චීනය සමත් වීම විශේෂත්වයකි. මේ අතර මැලේසියාව සති 2ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබේ. ලබන පළමුවෙනිදා සිට 14 වෙනිදා දක්වා එරට වසා තැබෙනු ඇත. ගතම පැය 24දී කොවිඩ් රෝගීන් 8000කට අධික පිරිසක් හඳුනා ගැනීමත් සමග එරට රාජ්‍ය මෙම තීරණය ගෙන ඇත. මැලේසියාවෙන් අඛණ්ඩව වැඩිම ආසාදිතින් හමු 8 වන දවස ලෙස මිය සැලකේ. එරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි. දින 94කට පසු ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ඊයේ සිට නැවත වසා දමා තිබේ. මෙල්බර්න් නුවරින් කොරෝනා රෝගීන් පිරිසක් හඳුනා ගැනීම ඊට හේතුවයි. ගෝලීය කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 17 කෝටිය ඉක්මවා ඇත. 15 කෝටියකට අධික පිරිසක් සුවය ලබා ඇතැයි වාර්තාවේ. මියගොස් ඇති සංඛ්‍යාව 35 ලක්ෂයකට අධිකය. ලෝපුරා රටවල් 92කින් ලක්ෂය ඉක්ම වූ කොරෝනා රෝගීන් වාර්තාවේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 36ක් ක්‍රියාත්මක කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 1560කි. ඉන් ව්‍යාපෘති 12ක් සිදු කෙරෙන්නේ හිනිදුම මැතිවරණ කොට්ටාසය. ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 1440කි. ඉතිරි මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ බලපිටිය මැතිවරණ කොට්ටාසය. එහි මාර්ග 24ක් සංවර්ධනය කිරීමට නියමිතයි. ග්‍රාමීය කෘෂි කර්මාන්තය සහ කර්මාන්තවල නියැලී සිටින ජනතාවට ඉන් සෙත සැලසේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. IPL තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. ලබන සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලයේදී එම තරග පැවැත්වෙනු ඇත. කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් IPL තරග ඉන්දියාවේ පැවැත්වීම අත්හිටුවිනි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. රුපියල් 10ක සහන මල්ල සඳුදා සිට සතුසින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය කියයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ඊට ඇතුළත්ය. රුපියල් 5000 සහන මල සහ තම අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවද පවතී. 1998 ශනික දුරකථන අංකෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. උතුරු පළාතේ ස්ථාන කිහිපයක මුහුදු කුඩැල්ලන් වගා ගම්මාන ආරම්භ කර තිබේ. රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාගත හැකි පරිදි ඒවා සංවර්ධනය කිරීමට සැලසුම් කෙරේ. ඉදිරියේදී උතුරේ තවත් ප්‍රදේශ රැසක මුහුදු කුඩැල්ලන් වගා පිම් ඉදිකිරීමට නියමිතයි. පළාතේ ජනතාවගේ ආර්ථිකය නංවාලීම අරමුණකි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි වේ. එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වල යෙදෙන ජනතාවට අවධානයෙන් සිටින්නයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල රුපියල් 5000 දීමනාව ගෙවීම බදාදා සිට කොරෝනා සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට. කොවිඩ් එන්නත්කරණයේ මීළඟ අදියර හෙට ආරම්භේ. නව ජාතික සංචාරික ප්‍රතිපත්තියක් සැකසේ. වැලි මෙස්සාගෙන් බෝවන චර්ම රෝගයක් ප්‍රදේශ කිහිපයක. රබර් වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වේ. චීනී කෝටි 60කට කොවිඩ් මර්ධන එන්නත. IPL තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමිරාජ්‍යයේදී ප්‍රවෘත්ති සමාප්තයි.